මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාවුදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. පොහොර ආනයනයට වැය කරන මුදල් මෙරට ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිතුමා කියයි. යහපාලන රජයේ සමයේ අත්හිටු වූ ගොවි රක්ෂණය යළි ක්‍රියාත්මකයි. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට. එන්නත් කරන වැඩසටහන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් හෙළිදරව්වක්. දිවෙන පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. විනය විරෝධී ක්‍රියාවල නිරත පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කඩාවැටුණු ගොඩනැගිල්ල ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරඟාවලියේ ජයත් එංගලන්තයට. කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර භාවිතයට යොමුවීම කිසිසේත්ම හදිසියේ ගත් තීරණයක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රතිඥාවකි. මීට පෙර අවස්ථා ගණනාවකදී පැවති ආණ්ඩුව කාබනික පොහොර වගාවට යොමුවීමට උත්සාහ දැරුවද ඒ අසාර්ථක විය. එලෙස අසාර්ථක වීමට හේතු මැනවින් අධ්‍යයනය කර නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසුවේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුව අමතමිනි. බෝලවන රෝගවලින් අනාගත පරපුර බේරා ගනිමින් වාර්ෂිකව රසායනික පොහොර ආනයනයට වැය කරන රුපියල් කෝටි 8,000ක මුදල මෙරට ගොවි ජනතාව අතට පත් කිරීම රජයේ ඉලක්කයයි. වැඩපිළිවෙල අඛණ්ඩව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට වල්නාශක කෘෂිනාශක ඇතුළු කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය ගොවින්ට සැපේ. පොහොර අවශ්‍යතාව මෙරටදීම නිෂ්පාදනයට දේශීය ව්‍යවසායිකයන්ට අවස්ථාව උදා වේ. ගොවින්ට තමන්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගත හැකිය. ඒ සඳහා වැයවන මුදල රජය සපයයි. ගොවින් මෙතෙක් ලැබූ ආදායම පහත වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවට සහතික වූ ජනාධිපතිතුමා ආදායම පහත වැටුණහොත් එම ප්‍රමාණය රජය සපයන බවද සඳහන් කළේය. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිදී පැවසීය. වී ගබඩා 105ක් අලුතින් ඉදිකෙරේ. ගොවි බැංකුවලට මුල්‍ය ප්‍රතිපාදන සපයන අතර කෘෂිකර්ම දත්ත පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කරන බවද ඇමතිවරයා සඳහන් කළේය. පසුගිය රජයේ සමයේ අත්හිටුවා තිබූ ගොවි රක්ෂණය ඊයේ සිට යළිත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ සැලැස්ම මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා ජනාධිපතිතුමාට පිළිගැන්වීය. කාබනික පොහොර භාවිතයට තැබූ ඉදිරි පියවර කිසිසේත් ආපස්සට නොගන්නයි දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ගත් එම ක්‍රියාමාර්ගයට එතුමාට සමස්ත ගොවි ජනතාවගේ ප්‍රණාමය හිමිවන බව ඔහු පැවසූහ. සීලු ගොවීන් එක් කණ්ඩායමක් ලෙස කාබනික පොහොර අභියෝගයේ ජය ගැනීමට ජනාධිපතිතුමාට සහාය දෙන බවට ගොවි නියෝජිතයෝ සහතික වූහ. කාබනික පොහොර භාවිතය සඳහා යොමුවීමේ වැදගත්කම පිළිබඳ එහිදී අදහස් දැක්වූ ගොවි නියෝජිතයන්.
අපි එදා හේන් කරා බඩේරුඟ වගා කරනකොට අපි රසායනික පොහොර දැම්මේ නැහැ අතිගරු ජනාධිපතිතුමනි. අපේ බීජ අපි හිටෙව්වේ. අපි රසායනික පොහොර දැම්මේ නැහැ. අද අපිට ඇලේ තියා අපේ ලිඳේ වතුර ටිකක්වත් බොන්න නැති කාලයක් අද අපිට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමාලා මේ ගත්ත පියවර අපි උතුම් කොට වශයෙන් සැලකනවා. මම හිතනවා තව අවුරුදු 20ක් විතර යනකොට වවුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන් අඩු වෙනකොට ඒ කාලේ වුණත් අපේ දරුවෝගේ දරුවෝ ඔබතුමාලාට ස්තුතිවන්ත. එතකොට අපි නම් ජීවතුන් අතර නැති වෙයි. ඔබතුමාට ඊළඟ අලුත්සහල් මංගල්‍යයට වසවිසෙන් තොර කාබනික හොඳ ආහාර වේලක අපි පූජා කරන ඔබතුමාට හාල් පාත්‍රය පූජා කරන බවට අපි පොරොන්දු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඍජු තීරණ ගන්න බව දැනගත්තේ ඒ යුද්ධය හමාර කරන්න කරපු බෑයමේදී තමයි අපි දැනගත්තේ ඔබතුමා දක්ෂයි කියලා. සමස්ත ගොවි ජනතාවගේ සියලුම අමාරුකම් ඔබතුමා අවසන් කරයි කියන විශ්වාසය ගොවින් අතර තියෙනවා. වල්නාශක සහ පලිබෝධනාශක නිසා තමයි ගොවියා හෙන්ඩත් වෙලා හිඟමනටපත් වෙන්නේ. මෙන්න මේ தත්ත්වය නැති කළා විභාගාව සාර්ථක කරන්න මම හිතනවා දැඩි ක්‍රියාමාර්ග රාශියක් ඔබතුමා අරන් තියෙනවා. ඒකට අපේ ගෞරවනීය ප්‍රණාමය භක්තිය ඔබතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයටම ඇත්තටම පුද ගන්න. ගොවිතැනට රසායනික ද්‍රව්‍ය සහ වසවිස එක්වීම පිළිබඳ මේ වන විට විශාල සංවාදයක් පවතින බව කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු වන උපාලි ගුණසේකර මහතා පෙන්වා දෙයි. ඈත අතීතයේ කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර භාවිතයක් සිදු නොවූ අතර අප මුතුන් මිත්තෝ ගස්වල කොළ, පොතු, මල්, ගෙඩි ආදිය නිසාරණය කිරීමෙන් ගොවිබිම් සාරවත් කරගත්හ. එම කෘෂිකර්මාන්තයේ යළිත් හඳුන්වා දීමේ අරමුණින් මීට වසර 12කට පෙර හෙළ සුවය තාක්ෂණික වැඩසටහන ක්‍රියාත්මක කළ බව ගුණසේකර මහතා කියයි. කොළඹ රාජකීය විද්‍යාලයේ සෙසුන් 2009 දී ආරම්භ කළ එම ව්‍යාපෘතිය මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්කර දසදහසක පමණ ක්‍රියාත්මක වේ. හෙළ සුවය තාක්ෂණය පිළිබඳ ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ උපාලි ගුණසේකර මහතා හෙළසුවේ තාක්ෂණය මගින් උත්සාහ කරන්නේ අපේ පැරැන්නන් කිසිම රසායනිකයක් වසවිසක් නැතුව පරිසරයෙන් එකතු කරගත්ත දේවල් නිස්සාරණය කළා පොහොරක් හැටියට, කෘමිනාශකයක් හැටියට, වල්නාශකයක් හැටියට පාවිච්චි කරපු ඒ දැනුම නැවතත් අපේ ශ්‍රී ලාංකිකයන් අතරට එකතු කරන්න. 2009 අවුරුද්දේ ඉඳලා පසුගිය අවුරුදු 12ක් කාලය තුල හෙළසුවය ගොවිතැන්ට ඖෂධ සහ හෙළසුවේ තාක්ෂණය ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. මේක 2009 දී රාජකීය විද්‍යාලයේ දරුවන් ආරම්භ කරපු ව්‍යාපෘතියක් හෙළසුවේ නිර්මාතෘ ප්‍රියන්තා සේනායක මැතිණියගේ උපදෙස් අනුව මේ වෙනකොට අක්කර 10000කට වඩා මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ගොවිබිම්වල ක්‍රියාත්මක වෙලා සාර්ථක ප්‍රතිඵල අත්දැකලා තියෙනවා. මම හිතන්නේ මේක තමයි අද දවසේ අපි හොඳම විසඳුම හැටියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී ඇතැම් වෘත්තීය සමිතිය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. ඇතැම් රෝහල්වල එන්නත් ගැනීමට නොහැකි වන ආකාරයට ගබඩා වසා දමා ඇති බවට තොරතුරු වාර්තා වන බව එම සංගමේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ එන්නත් කරන වැඩසටහන අකර්මණ්‍ය කිරීමෙන් මෙරට ජනතාවට භයානක ප්‍රතිපතවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි. මෙම වෘත්තීය සමිති වෙනත් කණ්ඩායම්වල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් දෙව්ලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,53,429ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 1,815 දෙනෙක් හඳුනාගනු ලැබූහ. දෙවයින පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. සමාරම්භකෝත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විනි. ඒ අනුව නුවරඑළිය මන්දාරම් නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩු ඉරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය හා යාපනය සන්දිලිපායි පිරාන්කට්රු තෙල්
තලතෙල් නිෂ්පාදන ගම්මානය සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස නම් කරමින් ඊට අදාළ සමරු ඩිජිටල් පුවරු අගමැතිවරයා එහිදී නිරාවරණය කළේය. කුරුණෑගල ගණේවත්ත කුමුක් ගැටේ ගම්මානයේ සහ මීරිගම කීනදිනේ ගම්මානයේ ඉදි වූ සෞභාග්‍යයේ සෙනෙහසේ නවාතැන නිවාස මෙම උත්සවයට සමගාමීව ප්‍රතිලාභීන්ට ප්‍රදානය කෙරින. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ සිට ලබන 7 වෙනිදා දක්වා සෞභාග්‍ය සමෘද්ධි සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. විනය විරෝධී හා අපරාධ සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නයි ඇමති සරත් වීරසේකර මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දෙයි. එවැනි පොලිස් නිලධාරීන් අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔවුන් අනුයුක්ත පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවද දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා උපදෙස් දී තිබේ. පොලිසියේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට බහුතරයක් පොලිස් නිලධාරීහු කැපවීමෙන් රාජකාරී කරති. ඔවුන්ගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමට වැරදි කරන පොලිස් නිලධාරීන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමටත් ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය සීලු ක්‍රියාමාර්ග ගන්නයි ඇමතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. ඒ අනුව විනය විරෝධී ක්‍රියාවල යෙදෙන පොලිස් නිලධාරීන් මෙන්ම ඔවුන් අධීක්ෂණය කරන ඉහළ නිලධාරීන්ට එරෙහිවද පරීක්ෂණ පවත්වා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. මීළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්වේ. එන්නත් කරන වැඩසටහනේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය පවසයි. ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය මැඩලීමට අවශ්‍ය සීලු සහය දෙන බව ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග ඊයේ පැවති සාකච්ඡාවකදී අලාකා සිං මහත්මිය සඳහන් කළාය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් නවදගල ජම්බුගහහේන මාර්ගය පිළිසකර කිරීම සඳහා ගල් අතුරා මේ වන විට වසර ගණනාවක් ගත වී ඇතත් එහි තාර ඇතිරීම මේ දක්වා සිදු වී නැතයි ප්‍රදේශවාසීහු පවසති. අතුර ඇති ගල් මේ වන විට ගැලවෙමින් පවතී. මෙම මාර්ගයේ කඩිනමින් පිළිසකර කර දෙන්නයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ කඩාවැටුණු ගොඩනැගිල්ල ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පීඩාවට පත් වූ පුද්ගලයන් හමු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් තොරතුරු විමසීය. සුන්බුන් ඉවත් කිරීමේ නිරතව සිටින සහන සේවකයන්ට ඔහු සිය කෘතඥතාව පළ කළේය. කෙසේ වෙතත් දිවිගලවාගත් පිරිස් සෙවීම මේ වන විට අවසන් කර තිබේ. නිවස සංකීර්ණයේ පිහිටි එම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් 18 දෙනෙකු මිය ගිය බව මේ වන විට සනාථ වී තිබේ. තවත් 140 දෙනෙකු පිළිබඳ තවමත් කිසිදු තොරතුරක් නැත. කැනඩාවේ ගම්මාන රැසක් ලැබුගිනි හේතුවෙන් විනාශ වේ. පසුගිය කාලයේ අධික උණුසුම් කාලගුණයක් පැවති ප්‍රදේශවල එම ලැබුගිනි හටගෙන තිබේ. ලයිටන් හා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශ ඒ අතර ප්‍රධාන වේ. වේගයෙන් පැතිර යන ලැබුගිනි වලින් ආරක්ෂා කිරීමට එම ප්‍රදේශවල විශාල පිරිසක් මේ වන විට ආරක්ෂා සහිත ස්ථාන කරා යොමු කර තිබේ. ලයිටන් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 49.6ක් දක්වා ඉහළ ගොස් තිබුණේ.
බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රදේශයේ දින 5ක් තුළ මරණ 486ක් වාර්තා විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඓතිහාසික රොහුණු මාගම්පුර බොන්දල ප්‍රදේශයේ පිහිටි ලංකා වැව් පද්ධතියට අයත් පුරාණ වැව් 11ක් සංවර්ධනය කෙරේ. වර්ෂාපෝෂිත ජලාශ පද්ධතියට අයත් ප්‍රධාන ජලාශය වන ඌරණීය වැව පිළිසකර කිරීමේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. දේශගුණික සුහුරු වාරේ කෘෂිකාර්මික ව්‍යාපෘතිය මූලික වී මෙම පුරාණ වැව් පද්ධතිය පිළිසකර කෙරේ. වැවට අයත් පුරාණ වීර්ල හා ඇල මාර්ග පිළිසකර කිරීම ඒ යටතේ සිදුවෙයි. වැව්වල පිරී ඇති රොන් මඩ ඉවත් කිරීම, වැව්වල ඇති ජලජ ශාක ඉවත් කිරීමද සිදු කෙරේ. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩනී ඕවල් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ කඩලු 8කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 241ක් රැස් කළේය. ධනංජය ද සිල්වා ලකුණු 91යි. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. කණ්ඩායම් දෙක අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේද එංගලන්ත කණ්ඩායම ජයගත්තේය. ඒ අනුව කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලියේ ජයග්‍රහණයද එම කණ්ඩායමට හිමි වෙයි. ශ්‍රී ලංකා එංගලන්ත තුන්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලබන ඉරිදා බ්‍රිස්ටල්හිදී පැවැත්වීමට නියමිතයි. ජාතික මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දෙවන අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ලබන මාස 9 සහ 10 යන දිනවලදී පැවැත්වේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ තරගාවලිය සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට සීමා කර ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමේ විධායක සභික සමන් කුමාර ගුණවර්ධන මහතා කියයි. සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන සතියේ ප්‍රකාශයට පත් කරේ. ජාතික මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ පළමු අදියර පසුගිය මේ මාසයේ පැවැත්විණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මඩකලපුව ගුවන්තොටුපළ පහසුකම් සපිරී අභ්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස කඩිනමින් සංවර්ධනය කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ඇමතිවරයා ඊයේ එම ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නැගෙනහිර පළාත සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේදී මඩකලපුව ගුවන්තොටුපළ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කළ යුතු බවට ඇමතිවරයා එහිදී සඳහන් කළේය. 1958 දී ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු මඩකලපුව ගුවන්තොටුපළ 1983 දී ගුවන් හමුදාවට පවරා දෙනු ලැබීය. 2012 දී එහි ධාවන පතේ වැඩි දියුණු කර අභ්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.5% අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කුරුඳු වගාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන අපනයන වගාව බවට පත්වේ. කුරුඳු වගාවට හිතකර දේශගුරුක රටාවක් හා භූමි රටාවක් පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීහු ආර්ථික වගාවක් ලෙස කුරුඳු වගා කරති. මේ වන විට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 4000ක කුරුඳු වගාව ව්‍යාප්ත වී තිබේ. අපනයනයේ සඳහා කුරුඳු සැකසුම් මධ්‍යස්ථාන 200කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යයි. වලස්මුල්ල සහ බෙලියත්ත ප්‍රදේශවල කුරුඳු තෙල් නිෂ්පාදනය සිදු කෙරෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාරාධ්‍යක්ෂ SA පියතිලක මහතා කියයි.
ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සුරැකීම බස්නාහිර සබරගමුව වයඹ හා දකුණු පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සුරැකීම දැන් දවසේ සටහන දිලිඳුකම තුරන් කිරීම හැමදාම දේශපාලන පොරොන්දු මාලාවේ ප්‍රමුඛ ස්ථානය ගත්තා. මැතිවරණ සමයේ ඒ සහන දෙන්න මේ සහන දෙන්න දුගී දුප්පත්කම නැති කරන්න ලොකු හැන්දෙන් ජනතාවට බෙදන්න සමහරු පොරොන්දු වෙනවා. අදත් ඒ අයගේ තේමාව දුගී දුප්පත්කමමයි. හැබැයි කවදාවත් දුගී දුප්පත්කම පිටු දකින්න වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ වැඩපිළිවෙල තිබෙනවා. සමෘද්ධිලාභී පවුල්වල අධ්‍යාපන සුදුසුකම් නොමැති තරුණ තරුණයන්ට රජයේ රැකියා පෞද්ගලිකංශයේ රැකියා වගේම විදේශ රැකියා ලබා දීමත් දැන් ක්‍රියාත්මකයි. සීනයක් වූ රජයේ රැකියා සීනය සම්පූර්ණ වෙනවා වගේම ඔවුන්ගේ පවුල තුල දරිද්‍රතාවත් නිමා වෙනවා. ඊයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ දිලිඳුකම තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නැති බවයි. සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා යොමු කරලා ඒ අය නිපුණතා සපිරි ශ්‍රම බලකායක් බවට පත් කරා. අපේ උවමනාව තිබුණේ අපි කරා. ඒ තුලින් බොහෝ ව්‍යවසායකයන් බිහිකරන්න අපිට හැකි වුණා කියලා අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ අයට රජයේ සහ පෞද්ගලික අංශය පමණක් නෙවෙයි විදේශ රටවල රැකියාව සඳහා යොමු කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ පිරිසක් තවදුරටත් ආධාර හෝ දීවනා මත යැපෙන තත්ත්වයෙන් උදාගන්නට අපට හැකි වුණා. අපි සමෘද්ධිය මත නැවතිලා හිටියේ නැහැ. අදත් අප විශ්වාස කරන්නේ එතනින් ඉදිරියට යන්න ඕන කියලා. යලි සිරස්තල පොහොර ආනයනයට වැය කරන මුදල් මෙරට ගොවීන්ට ලැබීමට සලස්වන බව ජනාධිපතිතුමා කියයි. යහපාලන රජයේ සමී අත්හිටු වූ ගොවි රක්ෂණය යලි ක්‍රියාත්මකයි. ගොවි විශ්‍රාම වැටුප ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගීමට. එන්නත් කරන වැඩසටහන කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන් හෙළිදරව්වක්. දෙවෙන පුරා ගම්මාන 500ක් සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන ලෙස සංවර්ධනය කෙරේ. විනය විරෝධී ක්‍රියාවල නිරත පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කඩාවැටුණු ගොඩනැගිල්ල ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරඟාවලියේ ජයත් එංගලන්තයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.